බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สรณากมนังสัมพุนนังปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกามิสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรจมัจฌปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิติสรณีนสัทธิงปัญจศีลังธัมมังสาธุกังสุรักขิตังกัตวาอัปปมาเดนสัมปาเดตัปบังสมันตาจักขวาเลสุอัตรากัจฉันตุเดวตาสัทธัมมัง मुनिराजस् सुनन्तु सग्गमुक्कदं धम्मस्सवන कालो अयं भदन्ता धम्मस्सवන कालो अयं भदन्ता धम्मस्सवන कालो අයං භදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ
සම්මා සංබුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හාදාසෝති. ධර්ම ශ්‍රවණාබිලාෂී කාරුණික පින්වත්නි, වැඩමවා වදාළ අතිගෞරවාර්හ වන්දනීය පූජනීය අපේ මෙම විහාරස්ථානයේ විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලු අපේ හාමුදුරුවන් වහන්සේලාගෙන් අවසරයි. අද දවසේ අපේ හිතවත් රාජකීය පඬිත කාව්‍ය විශාරද ගණේකන්දේ චන්දරතන හාමුදුරුවන්ගේ ආරාධනාව පරිදි පැවැත්වෙන වාර්ෂික පින්කමෙහි පටන් ගන්න දවස නේද? ආරම්භක දවස. ධර්මදේශනා 4ක් සංවිධානය කරනු ලැබ තිබෙනවා. එහි පළවෙනි ධර්මානුශාසනාව හැටියට සංවිධානය කරන මේ මොහොතේ පාරමිතා සදහම් යාත්‍රාව 2019 වෙනද වගේම සංවිධානය කරලා තිබෙනවා. මීට පෙරත් මම මේ ස්ථානයේහි මෙම ආකාරයේම ධර්මදේශනාවලට සම්බන්ධ වෙලා තිබෙනවා. අද ඊ타ත්ම වාසනාවන්ත හොඳ දවසක්. ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා සහිත මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා වැඳ පුදා ගැනීමට මේ පින්වත් පිරිසටත් අවස්ථාව ලැබුණා. මටත් අවස්ථාව ලැබුණා. මමත් වැඳ පුදා ගත්තා. මහරහත් ධාතු, සර්වඥ ධාතු දැක බලාගෙන වන්දනා කරන්නට ලැබෙන අවස්ථාව ඊ타ත්ම වටිනා සහ දුර්ලභ ගණයේ අවස්ථාවක්. ඒක නිසා ඒ දුර්ලභ අවස්ථාවටත් අපි ලැබුවා. විහාරාධීශ්වර මහගල් වැවේ විමල රතනාවිධාන නායක මාහිමිපාණන්ගේ අවවාද අනුශාසනා මාර්ගෝපදේශකත්වය මත අපේ රාජකීය පඬිත කාව්‍ය විශාරද ගණේකන්දේ චන්දරතන හාමුදුරුවන්ගේ උපන්දිනේ නිමිත්තෙන් මේ වගේ පින්කම් කරලා පින් අනුමෝදන් කරලා අම්මා අප්පච්චි දෙපළ අද මේ ස්ථානයේහි ඉන්නවා. ඒ අම්මට අප්පච්චිට පුණ්‍යානුමෝදනා කරන එක කොච්චර ලස්සන සත්පුරුෂ වැඩක්ද. උපන් දිනයක් කියන්නේ කොහොම එකක්ද? උපන් දිනේ දවසට උපන් දිනේ ලද තැනැත්තාගේ උපන් තැනැත්තාගේ අම්මටයි තාත්තටයි පින් දෙන්න තමයි පින්කම් කරන්න ඕන. ඇයි මේ උපන් දිනේ කියලා කියන්නේ මීට අවුරුදු ගණනකට පෙර මේ වගේම දවසක අම්මා දුක් විඳ දවස. මේ වගේම දවසක තාත්තා අවදානමක් ගත්ත දවස. අද වගේ දවසක තමයි අපේ හාමුදුරුවන්ගේ චන්දරතන හාමුදුරුවන්ගේ අම්මා දුක් විඳේ. ඇඟෙන් ලේ ගලාගෙන ගිහිල්ලා ජීවිතාවදානම අරගෙන චන්දරතන හාමුදුරුව වගේ හාමුදුරු කෙනෙක් වෙන්න චූටි පුතෙක් උපන්න දවස. එදා තාත්තා ඉස්පිරිතාලේ එහාට ඇවිදින්න ඇති, මෙහාට ඇවිදින්න ඇති, එහා මෙහා ඇවිද ඒ අභියෝගේ බාර ගන්න ඇති. අද උපදින මගේ ආදරණීය චූටි පුතාට හෙට දවසක් ගොඩනගන්න මං කොහොමද සැලසුම් කරන්න කියලා ඒ තාත්තයි අවදානම ගන්න ඇති. ඒ ආදරණීය අම්මා ට්‍රොලියක් උඩ අරගෙන ගිහිල්ලා හෙදියන් වට කරගෙන මේ දරුවා උපදිනකොට දරුවගේ අම්මගේ දෙන්නගම ජීවිතාවදානම බේරලා කටයුතු කරනකොට මොනතරම් අවදානම් සහගත වැඩක්ද. ආන් ඒක හින්දා අද දවස චන්දරතන හාමුදුරුවන්ගේ දවස නෙමෙයි, චන්දරතන හාමුදුරුවන්ගේ අම්මගේ දවස, චන්දරතන හාමුදුරුවන්ගේ
තාත්තගේ දවස. ඒක හින්දා උපන් දිනයක් කියන්නේ අම්මට අප්පච්චිට පින් දෙන දවසක්. අද අම්මා අප්පච්චි දෙන්නම මට හම්බ වුණා, කතා කළා. ඒක හින්දා උපන් දිනයක් සමරනවයි කියන්නේ අතීතානුස්මරණීය එකක්. නැත්තම් මිනිසුන්ට ලෝකේ තියෙන්නේ උපන් දින එකක් පමණයි. උපන් දින එකයි තියෙන්නේ. ඊට පස්සේ තියෙන්නේ මරණ දින, මැරෙන දින. තියෙන්නේ උපන් දිනයේ සංවත්සර සැමරුම් පමණයි. උපන් දින නෑ එක සැරයකට වඩා. එක උපන් දිනයක් තියෙනවා. ඊට පස්සේ උපන් දිනේ සංවත්සර සැමරුම් තියෙනවා. ඒ හින්දා මේ සමරන්නේ උපන් දිනයේ සංවත්සර සැමරුම. ආපු වෙලාවේ ඉඳලා එහාට කරකිලා මෙහාට කරකිලා දන්න අයගෙන් අහලා බැලුවා කීවෙනි එකද කියලා හොයාගන්න බැරුව ගියා. නිකන් කරකෝලා අතාරලා ගිය අවුරුද්ද කීවෙනි උපන්දිනේද කියලා අහලා බැලුවා හරි ගියේ නැහැ. ලබන අවුරුද්ද කීවෙනි උපන්දිනේද සමරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා කතා කරලා ඇහුවා. ඒක හරි ගියෙත් නැහැ. මොන જાතියකටවත් කීවෙනි කියන කතාව හොයාගන්න බැරුව ගියා. උපන්දිනේ කියන එක විතරයි කතා කරන්න හම්බුනේ. ඒවා ඉතින් එහෙම තමයි තරුණ කාලෙට හැටි. මේ උපන්දිනේ සමරන අද දවසේ ධර්ම පරිස්කාර පූජාව සොෆ්ට් ලොජික් කළමනාකාරතුමා ඩිලන්ත රමේෂ් මහත්මයා විසින් තමයි බාර අරන් කටයුතු කරන්නේ. චන්ද්‍රරතන හාමුදුරුවන්ට සෙත් ප්‍රාර්ථනා කරන ගමන් පරලෝ සැපත් ආදරණීය එම්.වී. සුමනාවති මාතාව නිවන් සුව ප්‍රාර්ථනා කරමින් එතුමියට සෙත් පැතීමට බලාපොරොත්තු වෙන දායකත්වයේ දරන පින්වත් පිරිස. ඒ වගේම මීට දින 3කට පමණ පෙරදි පරලෝ සැපත් ආර්.එම්.ජී. රාජපක්ෂ උපාසක මහත්මයාට ගුණසිරි මුදලාලි මහත්මයාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. රටදැය වෙනුවෙන් දිවිදුන් රණවිරුවන්ට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමත් මේ වන විට රටදැය රැකීමේ නිරතව සිටින සියලු වීරෝධාර රණවිරුවන්ට නිරෝගිමත් අනාගතයත් ප්‍රාර්ථනා කිරීමත් පින්කමට සහභාගී වෙන පින්වත් ඔබ හැමදෙනා වෙනුවෙන්ම ඔබ හැමදෙනාගේ පවුල්වල සෑම දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමත් පරලෝ සැමට පරලෝකයේ සැමට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමත් යනාදී වශයෙන් එන ප්‍රාර්ථනා රාශියක් අද දවසේ තිබෙනවා. අනෝජා ප්‍රසාදිනී නාරම්මල විදුලි ආලෝක පූජාවේ දායකත්වයේ දරමින් සහ නිවෝටෝර් ඔෆ් අධිපති ඩිලාන් චන්දිම මංගෙදර ඩිලාන් චන්දිම මහත්මයා ශබ්ද පූජාවට දායක වෙමින් අද දවසේ මේ පින්කම් සඳහා සම්බන්ධ වෙනවා. පින් අනුමෝදනා කිරීම සඳහා තවත් විශාල පිරිසක් ඉන්නවා. විශේෂයෙන් මගේ හිතවත් දේශමාන්‍ය ප්‍රශාන් ඉන්ද්‍රජිත් රාජපක්ෂ මහත්මයා මේ අවස්ථාවට සහභාගී වෙනවා. අපේ උපාලි මහත්මයාත් එක්ක මේ ප්‍රදේශයේ මගේ ධර්මපාල පරපුරේ නියෝජිතව හැටියට එතුමන්ලා කටයුතු කරන අපේ නායක ස්වාමීන් වහන්සේලා නායක හාමුදුරුවරුත් මේ අවස්ථාවට වැඩ සිටිනවා. කාරුණික පින්වත්නි, කාල වේලාව නොඉක්මවා ඔබට ධර්ම කාරණාවක් පැහැදිලි කිරීමට සූදානම්. ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. මේ වචන හතරෙන් තියෙන්නේ නිවන් දකින්න තරම් ගැඹුරු ධර්ම කාරණාවක්. එහෙත් ඔබට ඊටාම සරලව පැහැදිලි කරගත හැකි සහ සරලව පැහැදිලි කරගත යුතු. ඌනෝ කියන්නේ අඩුයි. ඌන සංවර්ධිත ලෝකයක්, රටක්, ඌන සංවර්ධනයක් අපි අහලා තියෙනවා. ඌන කියන්නේ අඩුයි. ඌනෝ ලෝකෝ මිනිස්සුන්ට ලෝකයාට හැම වෙලාවෙම ඌනෝ මදි මනසෙන් ඉන්නේ. මදි කියන හැඟීමෙන් ඉන්නේ ඌනෝ. ලෝකෝ ලෝකය ඌනයි මදි. අතිත්තෝ අතෘප්තිමත්. හැම වෙලාවෙම මිනිස්සු අතෘප්තියෙන් ජීවත් වෙනවා. තණ්හා දාසෝ මිනිස්සු තණ්හාවට දාස වෙලා ඉන්නේ. අපි අපේ හිතේ තියෙන ආශාවන්ට, කෑදරකමට, ලෝභකමට යට වෙලා ඉන්නේ. ජීවිතේ සිනහව නැති වෙලා තියෙන. ජීවිතේ හීන බිඳ වැටලා තියෙන. ජීවිතේ සන්තෝෂ නැති වෙලා තියෙන. ජීවිතේ සැනසෙල්ල අහිමි වෙලා ගිහින් තියෙන්නේ මෙන්න මේ හේතුව නිසා.
කාරුණික පින්වත්නි මේක අලව්ව කියලා කියන්නේ ලස්සන වටිනා නගරයක්. ඒක නමට මගේ ලොකු අකමැත්තකුත් නැහැ කැමැත්තකුත් නැහැ. මොකද ආදරයක් නැති කියන අර්ථේ ගන්න පුළුවන් ඕනනම් අලව් කියලා. ඒ වුණත් මං එහෙම කියන්නේ නැත්තේ අලව් කියලා අපිට කියද්දි මතක් වෙනවා වෙන කෙනෙක්ව අලව්. අන්න හරි. ඉතින් එතකොට අර තියෙන කාරණාව නැති වෙලා යනවා. මේ අලව්ව ප්‍රදේශවාසී පින්වත්නි ජීවිතය කියලා කියන එකේ වටිනාම දේ මොකද්ද කියලා මම ඔබෙන් ඇහුවොත් ඔබගෙන් සමහර කෙනෙක් කියාවේ ඒ සල්ලි කියලා. සමහර කෙනෙක් කියාවේ දරුවෝ කියලා. සමහර කෙනෙක් කියාවේ ආගම කියලා. සමහර කෙනෙක් කියාවේ රට කියලා. ජීවිතේ වටිනාම දේ වටිනාම සම්පත මොකද්ද කියලා ගත්තොත් ඇත්තටම තෝර අයින් කරලා බේර පෙරලා අරගෙන පෙරලා ගන්න පුළුවන් එකම කාරණාවයි ඒ සැනසෙල්ල තමයි. සැනසෙල්ල විතරයි. ජීවිතය කියලා කියන එක සැනසෙල්ලෙන් ගෙවම් කරන්න ඕන එකක්. මොන තරම් දේපල තිබුණත් සැනසෙල්ල අපිට උරුම වෙලා නැත්තම් කිසි දවසක ජීවිත විඳ ගන්න බෑ. ආන්න ඒ සැනසෙල්ල නැති වෙච්ච ආන්ගේ සැනසෙල්ල නැති කරපු ආන්ගේ හිතේ තියෙන සැනසෙල්ල අහිමි වෙච්ච හේතුව හොයන්න වචන 4 වාක්‍යයක් ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ කියලා කියන්නේ. එයි මං එහෙම කියන්නේ. ජීවිතය කියන්නේ හැමදාම විඳ ගන්න ඕන එකක්. ඒක හැමදාම පෞල් ජීවිතයක් එක්ක විඳ ගන්න ඕන එකක්. රාත්‍රියක් සුන්දරයි. ඒ සුන්දර රාත්‍රිය ඉස්සර ජීවත් වෙන මිනිස්සු hina වෙලා ඇත්තම කිව්වොත් සිනා මලක් මුවද්දර රන්දා. එහෙම ඉන්න පුළුවන්. සිනා මලක් මුවද්දර රන්දා හැන්දෑවක් ගෙවම් කරන්න පුළුවන් නම් මිනිස්සු ජීවිතේ තෘප්තිමත්. ඒත් අද වෙනකොට ඒක එහෙම නැහැ. ඉස්සර තිබුණේ පෞල් ජීවිත. දැන් තියෙන්නේ විවාහ ජීවිත. විවාහ ජීවිතය කියන්නේ පෞල් ජීවිතේ නෙවෙයි. පෞල් ජීවිතය කියන්නේ විවාහ ජීවිතේ නෙවෙයි. පෞල් ජීවිතය කියන්නේ family life. විවාහ ජීවිතය කියන්නේ marriage life. මොකද්ද වෙනස? පෞල් වෙනවා කියන්නේ විවාහ වෙනවා කියන එක නෙවෙයි. විවාහ වෙනවා කියන්නේ පෞල් වෙනවා කියන එක නෙවෙයි. ඔබම තීන්දුව කරන්න. ඇත්තටම ඔබ තීන්දුව කරන්න. මං මේකේ නිර්ණායක දෙක කිව්වට පස්සේ ඔබ ගෙවන්නේ විවාහ ජීවිතයක්ද නැත්නම් පෞල් ජීවිතයක්ද කියලා. විවාහය කියන එක ලංකාව හඳුනගන්නේ සුදු ලංකාවට ආවට පස්සේ. සුදු ලංකාවට එනකන් ලංකාවේ මිනිස්සු විවාහ වෙලා නැහැ. හැබැයි පෞල් වෙලා හිටියා. ලෝකේ විවාහය හඳුනාගන්නේ මහා ඇලෙක්සැන්ඩර් රජුරු. මහා ඇලෙක්සැන්ඩර්ට කලින් කිසි කෙනෙක් ලෝකේ විවාහ වෙලා හිටියේ නැහැ. හැබැයි පෞල් වෙලා හිටියා. මිනිස්සු ආදරෙන් බැඳිලා හිටියා. ගෑනු මිනිස්සු එකට ජීවත් වුණා. ළමයි හම්බ වුණා. ලස්සන පෞල් ගොඩනැගුවා. හැබැයි විවාහයක් නැහැ. මං කියන්න හදන කාරණාව ඔබ සියුම්ව විග්‍රහ කරගත යුතුයි. පෞල් ජීවිතේ විවාහ ජීවිතේ අතර තියෙන වෙනස අද තව තප්පර ගානකින් විනාඩි ගානකින් ඔබ වඩහා ගත්තට පස්සේ ඔබට එකපාරටම කියලා හිතෙන්න පුළුවන්. ඔබ ගෙවම් කරන්නේ ඔය දෙකෙන් කෝකද කියලා තර්කානුස්සාරීව ඔබ විග්‍රහ කරගත යුතුයි. කාරුණික පින්වත්නි, මහා ඇලෙක්සැන්ඩර් හඳුන්වලා දුන්න විවාහය ඊට පස්සේ එංගලන්තයේ හඳුනගත්තා. එංගලන්තයෙන් ලංකාවට විවාහ ජීවිතය ආවට පස්සේ විවාහ වීම ආරම්භ වුණා. විවාහ කියන්නේ කසාදේ. කසාද කියන වචනේ පෘතුගීසි වචනයක්. පෘතුගීසි කාර්යෝ ලංකාවට එන්න කලින් කසාද කියලා වචනයක් නැහැ. මොකටද සුද්ධෝ අපිව කසාද බැන්දෙව්වේ? ඒ කාලේ අපි ජීවත් වුණා. ජීවත් වෙනකොට හේන් කොටාගෙන ජීවත් වුණා. වැටමායිම් නැහැ. පුංචි පැලක් හදාගෙන ඉතාම සන්තෝෂෙන් ජීවත් වුණා. දරු මල්ලු 10-12 දෙනෙක් හිටියා. කිසිම තාත්තෙක් කිසිම පුතෙකුට ඉඩම් ලියලා දීලා තිබුණේ නැහැ. කිසිම තාත්තෙක් කිසිම දුවෙකුට දෑවැද්ද දීලා තිබුණේ නැහැ. මිනිස්සු හැදුවා, දරුවන්ව හැදුවා. ඒ දරුවන් උස්මහත් කළා. උස්මහත් කරලා හොඳ ගොවිතැන්පත් කරන රටට හිමි සભ્યත්ව රාජ්‍යයක සભ્યත්වයේ මිනිස්සුන් ගොඩ නැගුවා. එයා ඊට පස්සේ විවාහ වුණා. විවාහ වුණා නෙමෙයි පෞල් වුණා.
කසාද බැන්දේ මොකටද දන්නවද? සුද්දන්ට ඕනේ වුණා ලංකාවට ඇවිදිලා ඒ ලංකාව උන්ගේ බවට පත් කරගන්න. ඒක හින්දා උන් ලංකාවට ඇවිදිලා බලහත්කාරයෙන් අස්සම් කරපු ගිවිසුමක් මගින් එංගලන්තේ උරුමයක් බවට ලංකාව පත් කරලා ලංකාවේ තිබිච්ච වර්ග කිලෝමීටර් 65632ම කිරීටයට යටත් කරලා එංගලන්තේ ඉඩම් බවට පත් කළා. උන් ආවේ බයිනේත්තු අරගෙන අපිව බය කරලා අපිව වෙඩි තියලා අපිව මරලා තෝනි දෙද්දි බෙලි කපලා උන් අපිව යටත් කළා. යටත් කරගෙන ඉවරලා උන් තීන්දුවක් ගත්ත මේ ඉඩම අපේ කියලා. අපේ ආදරණීය උත්තරීතර මාතෘ භූමිය උන් හිතුවා ඒක උන්ගේ තේවත්ත කියලා. උන්ගේ රබර් රත්ත කියලා. ඒක හින්දා උන් ඉස්සරලා කෝපි වැව්වා. ඒකට දිලීරයක් හැදුනට පස්සේ උන් ඒව ගලවලා තේ වැව්වා. ඊට පස්සේ උන් රබර් වැව්වා. උන් මේකට කිව්වේ ලිප්ටන්ස් ටී ස්ටේට් කියලා. ටී එස්ටේට් ලිප්ටන්ගේ තේවත්ත කියලා. ඒක අපේ මාතෘ භූමිය. ඒ අපේ පිතෘ භූමිය. ඒ අපි උපදින මැරෙන රට උන් කිව්වේ ඒක උන්ගේ තේවත්ත කියලා. උන්ගේ රබර් වත්ත කියලා. ආන් එහෙම කරපු රටේ ඒ සමස්ත රටට අයිති ඉඩම් උන් අපෙන් බලෙන් අල්ලගෙන අපිට වික්කා. ආන් එහෙම විකුණන්න නම් ඉඩම් අයිතිය පිළිබඳ නීතියක් ගේන්න ඕන. අයිතිය පිළිබඳ නීතියක් ගේන්න නම් ගෙනල්ලා විකුණන්න නම් ඉඩම් වල මායිම් සලකුණු කරන්න ඕන. මායිම් සලකුණු කරොත් ඊට පස්සේ ඒකට ඔප්පු දෙන්න ඕන. ඔප්පු දුන්නට පස්සේ අයිතිය තීන්දුව කරන්න පුළුවන්. එතකන් ලංකාවේ මිනිස්සුන්ට ඉඩම් වලට ඔප්පු තිබුණේ නැහැ. සුද්දෝ ඇවිදින්න ලංකාව අල්ලගෙන ඉඩම් මැනලා ඉඩම් වලට ඔප්පු හදලා උන්ගෙන ආපු නීතියට අදටත් අපි එකඟයි. අදත් අපි යටත් විජිත ස්වේච්ඡා යටත් විජිත වාසීන් හැටියට ජීවත් වෙනවා. කොහොමද එහෙම මං කියන්නේ? උන් කිව්වා උන් නීතියක් ගෙනාවා. තාත්තගේ ඉඩම් පුතාට අයිති. මොන පුතාටද අයිති? පොඩිම පුතාට අයිති. දැන් ඒ නීතියට කවුරු හරි කෙනෙක් විරුද්ධද? විරුද්ධ නැහැ. ඒක අපිට උරුමයක් වෙලා. අපි ඒක පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන එනවා. මේ රටේ අදත් ඉන්නේ වැඩි හරියක් කාන්තාවෝ මෙතන බණහඬ ඇවිදිලා ඉන්නේ ගෑනු වැඩි හරියක් කාන්තාවෝ. කිසි කාන්තාවක් ඒකට විරුද්ධ නැහැ. ඉඩම් අයිති බාල කොල්ලට කෙල්ලට නෙවෙයි. ඒ දුවලා කිසි කෙනෙක් තාත්තගෙන් ප්‍රශ්න කරුවේ නෑ. අපිට අයිති වෙන්නේ තාත්තේ ඉඩම් අයිති නොවෙන්නේ අපි ගෑනු නිසාද කියලා එක ගෑණියෙක් ඇහුවේ නෑ. ඇයි? සුද්දට තියෙන යටත් මනස අපේ රටේ එහෙම තිබුණේ නෑ. කිසි ගෑණියෙක් තාම ප්‍රශ්න කරලා නෑ. කිසි ගෑණියෙක් ඒකට අභියෝග කරලා නෑ. කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් කෑ ගහන යවුන් මේ රටේ ඉන්න ජෙන්ඩර් ප්‍රොබ්ලම්ස් ගැන ලිංගික හිංසනය ගැන කතා කරන එකම එක NGO කාර්යයක්වත් මේ සුද්දගේ නීතියට එරෙහි වෙලා නැහැ. ඉතාම යටත් සුවච්චකීකරු අය හැටියට ඩච් ලෝ ඒ කියන්නේ රෝම ලන්දේසි නීතියට එකඟයි. අත් දෙකම උස්සලා එකඟයි. නිකන් හිතන්නකෝ. ඇත්තටම එහෙම නීතිය හැදුවාට පස්සේ තමයි මිනිස්සුන්ට විවාහ වෙන්න සිද්ධ වුණේ. ඇයි? තාත්තාගේ ඉඩම් චූටි පුතාට බාලම පුතාට අයිති වෙන්න නම් තාත්තා කවුද කියලා හොයාගන්න ඕන. තාත්තා කවුද කියලා හොයාගන්න නම් බැඳලා තියෙන්න ඕන. බඳින් නැතුව බැඳලා ලියලා තියන්න නැතුව මේ ගෑණි මේ මිනිහයි විවාහ වුණා. ඊට පස්සේ උන් දෙන්නට මෙහෙම ළමයි හම්බ වුණා කියලා කියන එක කියන්න නම් උන් රෙජිස්ටර් කරලා තියන්න ඕන. රෙජිස්ටර් කරන්න තමයි විවාහය කියලා කියන එක ආවේ. ඇත්තටම කිව්වොත් එහෙම මෙතන ඉන්න වැඩිහිටියන්ට විතරක් මන් තේරෙන්න කිව්වොත් එහෙම මේකේ තියෙන අසාධාරණේ මොකක්ද දන්නවද? පළවෙනි අසාධාරණ. ගෑනු දරුවා තාත්තාගේ දරුවෙක් හැටියට මේකෙන් සැලකෙන්නේ නැහැ. ඉඩම් කියන සමස්ත දේපල අයිති වෙන්නේ පිරිමින්ට පමණයි. පිරිමින්ගේ බාලයට විතරයි. බාලයට කියන එක අපි නිකම් පිළිගම්මුකෝ තාවකාලිකව කිසි ගැහණියකට ඉඩම් අයිති වෙන්නේ නැහැ.
ඒත් ඔබ එකඟයි. මෙතන ඉන්න ගෑනු පිරිමින්ට වඩා එකඟයි. කිසි කෙනෙක් තාම කතා කරලා නැහැ ඒකට. මං ගෑනුන් වෙනුවෙන් කතා කළත් ගෑනු මං වෙනුවෙන් කතා කරන්නෙත් නැහැ ඒකට. එච්චරට යටත්, එච්චරට මනසින් යටත්. ඊළඟ කාරණාව. ඇත්ත වශයෙන්ම වැඩිහිටියන්ට විතරක් තේරෙන්න කිව්වොත් එහෙම. ඇත්ත වශයෙන්ම තාත්තගේ ඉඩ කඩන් හම්බ වෙන්නේ පුතාට නෙවෙයි. නැත්තම් පොඩිම පිරිමි ළමයාට හම්බෙන්නේ තාත්තට අයිත් ඉඩක් නෙමෙයි. පොඩිම පිරිමි ළමයාට හම්බ වෙන්නේ අම්මා කසාද බැඳලා හිටපු පිරිමියාගේ ඉඩක්. මම ඒක ඊට වඩා විග්‍රහ කරන්නේ. පොඩිම පිරිමි ළමයාට බාලම පිරිමි දරුවට හිමි වෙන්නේ අම්මාගේ කසාද මිනිහගේ ඉඩක්. තාත්තගේ ඉඩක් නෙමෙයි. දැන් මේක නීතියක් දැක්කද? එහෙම බලාගෙන ගියාම පෞල් වෙනවා කියන එකයි විවාහ වෙනවා කියන එකයි එකක් නෙවෙයි දෙකක්. තව වෙනසක් තියෙනවා. පෞල් වෙන්නේ ආදරෙන්, විවාහ වෙන්නේ නීතියෙන්. පෞල් නීතිය කියලා එකක් නැහැ. විවාහ නීතිය කියලා එකක් තියෙනවා. marriage law, family law කියලා එකක් නැහැ. ඒ හින්දා ඒ කාලේ මිනිස්සු පෞල් වුණා. ඒකට කියන්නේ අපි පෞල් වෙනවා කියලා. ඊට පස්සේ වෙන්නේ පෞල් පන්සල් වෙන එක. පෞල් වෙච්චාම පෞලක් ගොඩනගන්න. පෞල කියන්නේ ආදරණීය ලොකු දුව, ලොකු පුතා, පොඩි දුව, පොඩි පුතා. ඒ පෞලේ ස්වභාවය. විවාහ කියලා කියන එකේ දරුවෝ අදාළ නැහැ. විවාහ වෙන්නේ නීතියෙන්, පෞල් වෙන්නේ ආදරෙන්. ඒක තමයි පෞල් වීමයි විවාහ වීමයි අතර තියෙන වෙනස. ඊළඟ වෙනස තමයි විවාහ වෙනවට කියන්නේ බඳිනවා කියලා. පෞල් වෙනවට කියන්නේ බැඳෙනවා කියලා. බැඳෙන එක වෙනස්, බඳින එක වෙනස්. ඉස්සර හිටියේ බැඳිලා, දැන් ඉන්නේ බැඳලා අලව්වෙවුන්. ඉස්සර හිටියේ බැඳිලා, දැන් ඉන්නේ බැඳලා. දැන් හුඟක් වෙලාවට බැඳලා ඉන්න උන් බැඳිලා නැහැ. බැඳිලා හිටපු උන් බැඳලා නැහැ. තවත් බැඳලා ඉන්න උන් බැඳිලා හිටපු උන්ව බැඳලා නැහැ. තවත් සමහර උන් බැඳලා වෙන එකෙක් එක්ක බැඳිලා. හුඟක් දෙනෙක් මන් දිහා බලන් ඉන්නවා අපේ හඳුරු මං ගැන කොහොම දැනගත්තත් දන්නේ නැහැ. මම බලාගෙන සමහරු කියවුණා. දැක්කද? බැඳිච්චාම පවුලක්, බැඳපුවාම විවාහයක්. ඔබ ගෙවන්නේ කොයිකද කියන්න මන් දන්නේ නැහැ. ඒක කාගෙත් තියෙන්නේ කොයිකද කියලා කියන එක ගණේ කන්දේ හාමුදුරුවන්ගෙන් පස්සේ වෙලාවක අහගත්ත හැකි. බැඳීලා සහ බැඳලා. මං කියන්න හැදුවේ මොකද්ද? සිනා මලක් මුවාද්දර රන්දා ජීවත් වුණේ බැඳිලා හිටපු මිනිස්සු. ඇයි? බැඳෙන්නේ ආදරෙන්. බඳින්නේ නීතියෙන්. අහලා තියෙනව නේද? ප්‍රේමෙන් බැඳෙන්නෝ සිටිති ලෝවේ. එහෙනම් බැඳෙන්නේ ආදරෙන්, බඳින්නේ නීතියෙන්. ඔබ සියලු දෙනාම රෝම ලන්දේශේ නීතියෙන් බැඳලා ඉන්නේ උන්. බැඳිලා ඉන්නවා නම් බැඳලා ඉවර වෙලා බැඳිලා. නැත්තම් බැඳිලා ඉවර වෙලා ඒත් බැඳලා. බැඳිලා විතරක් පෞල් වෙන්න දැන් බෑ. පොලිසියෙන් අල්ලනවා. බැඳිලා විතරක් එකට ජීවත් වෙන්න බෑ. දැක්කද රටට වෙච්ච දෙයක්? මම කියන්නේ ලෝකෙ සැනසෙල්ල ප්‍රදානයි නම් ආන්ගේ සැනසෙල්ල අපිට එන්න රාත්‍රිය කොච්චර සුන්දර වෙන්න ඕනද කියලා බලන්නකො. දෙවෙනි කාරණාව හැටියට රාත්‍රිය හරිම සුන්දරයි.
අපි පොඩි කාලේ අපි රෑ වෙනවට හරි කැමති එළි වෙනවට වඩා. රාත්‍රියේ තරම් මනස්කාන්තයි. මලහිරු බසිනා හැන්දෑ යාමේ කොච්චර මනස්කාන්තද. සැඳෑ අඳුර ලොව ගලන වෙලාවේ කවුළු පියම්පත් වැහෙන වෙලාවේ අඟල් 3 භූමි තෙල් කුප්පි ලාම්පුව ගෙයි මැද සාලේ තියාගෙන පැදුරු කඩ මාල්ලු දිගාරගෙන චූටි ළමයි තියාගෙන හබුන් කටයි බත් දෙකටයි මගේ පුතා ඔක්කොම කයි කියලා ආදරෙන් පුංචි දරුවන්ට කවාපු වෙලාව කොයිතරම්නම් මනස්කාන්තද. ඒක තමයි රාත්‍රියේ සුන්දරත්වය. සැනසෙල්ල මිනිස්සුන්ට තිබුණා. මහ පොළොවට ටයිල් අල්ලලා තිබුණේ නැහැ. මිදුලට ඉන්ටර්ලොක් ගල් අල්ලලා තිබුණේ නැහැ. වහලට සිවිලින් තිබුණේ නැහැ. ඒත් ගේ මැද සාලේ සිනාමලක් පිපිලා තිබුණා. අද වෙනකොට ජීවිතේ කොච්චර වෙනස්ද කියනවනම් ඒ කාලේ මිනිස්සු එකට එකතු වෙලා හිටියා. රාත්‍රී එක වෙලාවට කෑවා. අම්මා තාත්තට කලින්ම බත් චුට්ටක් බෙදලා තියලා ඉතුරු ටික ළමයින්ට බෙදන්නේ බෙලෙක් පිඟන් ටික දාගෙන තියාගෙන ගිහිල්ලා එහෙමත් නැත්නම් ප්ලාස්ටික් පිඟන් ටික බෙදාගෙන එලාගෙන ගිහිල්ලා බඩ්ඩිංග ඩිංග එලාගෙන ගිහිල්ලා අල කෑල්ල දාගෙන ගිහිල්ලා අනාථ නිවාසයක ඉන්නවා වගේ ඒ සිනාමලක් ගේ මැද සාලේ පිපිලා තිබුණා. ඒක තමයි ස්වභාවය. ඒක හින්දා ඉතාමත්ම හොඳින් කියන්නේ අපේ ඒ තිබිච්ච ලස්සන අතීතය නැති වුණා. ඒ තිබිච්ච ලස්සන අතීතය නැති වුණාට පස්සේ සාලේ අන්ධකාර වුණා. බල්බ් එකකින් ලයිට් එක දාපුවාම පෞල් ජීවිතයට අඳුර වැටුණා. කණා මැදිරි එළියෙන් ආලෝකවත් වෙච්ච ජීවිත වෙනුවට LED ලයිට් ආවට පස්සේ අන්ධකාර වුණා පෞල. විශ්වාස කරන්න. අම්මයි තාත්තයි දුවයි පුතයි එකට එකතු වෙලා අර විදිහට අලයි බතුයි කාලා ප්‍රහේලිකා පුරෝලා එකෝමත් එක රටක කතන්දර කියලා කවි කියලා ටක් ගානවා ටික් ගානවා ටිකක් කනවා දොර වහනවා අනේ සීයේ අමල් බිස්සෝ කතන්දරේ කියන්නකෝ කියලා රාත්‍රී නින්දට යන්නේ කතන්දරේ බාගෙට ඇහිලා. එච්චර සුන්දරයි. ඒ රාත්‍රී කවදාක්වත් අම්මා තාත්තටවත් තාත්තා අම්මටවත් ගුඩ් නයිට් කිව්වේ නැහැ. කිසිම මවකට පියෙකුට දුවෙක් පුතෙක් ගුඩ් නයිට් කිව්වෙත් නැහැ. කිසිම දුවෙකුට පුතෙකුට අම්මෙක් තාත්තෙක් ගුඩ් නයිට් කිව්වෙත් නැහැ. ඇයි දන්නවද? අනිවාර්යයෙන්ම නයිට් ගුඩ්ම තමයි. ඒකයි. ඒ සිනාමලක් ගේ මැද සාලේ තිබුණා. සැනසෙල්ල මිනිස්සුන්ට උරුම වෙලා තිබුණා. ඒ සැනසෙල්ල නැති වෙච්ච විදිහ ගැන කියන්න එක පැයක බණක් ප්‍රමාණවත් නැහැ. ඒ සැනසෙල්ල නැති වෙච්ච විදිහ ඔබට වටහා දෙන්න එකම එක කාරණාවක් විතරක් කියන්න පුළුවන් වෙයි. ඉතුරු වෙලා තියෙන විනාඩි 40. එකම එක කාරණාවක් පමණක් සෙසු කරුණු කියන්න තව උපන් දින කීයක් යයිද දන්නේ නැහැ. කාරුණික පින්වත්නි, දැකලා තියෙනව නේද ගින්දර? ගින්දර මනින්න විදිහක් නැහැ. බර මනින්නේ ග්‍රෑම් වලින්, දුර මනින්නේ මීටර් වලින්, ද්‍රව මනින්නේ ලීටර් වලින්, ශබ්දය මනින්නේ ඩෙසිබල් වලින්. ඒ ගින්දර මනින්න ඒකකයක් නැහැ. අපි නිකමට හිතමු මේක නිදර්ශනයක්, මේක නිදර්ශන කතාවක්. ඔබ ඊටාම හොඳ මනසින් තේරුම් ගන්න අපට වෙච්ච දේ ඊටාම නිවැරදි මනසින් තේරුම් ගන්න. ගින්දර කියන්නේ මනින්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි ඒත් හිතමු මෙතන තියෙනවා කියලා ගින්දර 100ක්. මට උත්තර දෙන්න. ගින්දර 100ක් නඩත්තු කරගන්න දර 100ක් දවසකට දාන්න ඕනේ නම් හැමදාම දර 100ක් ඕන ගින්දර 100 නඩත්තු කරන්න. මං කියන්නේ එහෙම නේද? දර 100ක් ඕන ගින්දර 100ක් නඩත්තු කරන්න.
හැමදාම දර 100ක් හොය හොය ගින්දර 100ක් දිනපතාම අපි නඩත්තු කළොත් කිසියම් දවසක ගින්දර 100 වෙනුවට ගින්දර 200ක් දාපු ගම දර 100 වෙනුවට දර 200ක් දාපු ගමන්ම ගින්දර කීයක් වෙනවද? හැමදාම ගින්දර 100ක් තියෙනවා. ගින්දර 100 නොනිමි පවත්වාගෙන යන්න දර 100ක් දාන්න ඕන. මේ විදියට හැමදාම දර 100 දාලා ගින්දර 100 නොනිමි පවත්වාගෙන යනකොට එක දවසක දානවා දර 200ක්. ඒතර ගින්දර මොකටද වෙන්නේ? ගින්දරට මොකද්ද වෙන්නේ? ගින්දර 200ක් වෙනවා. ගින්දර 200 වුණාට පස්සේ දර කොච්චර ඕනද? ගින්දර 200 නොනිමි ගින්දර 200 වශයෙන් පවත්වාගෙන යන්න දර ඕනේ 200ක්. දර 200 දාලා දිනපතාම ගින්දර 200ක් නඩත්තු කරපුවාම කිසියම් දවසක අපි දර 300ක් දැම්මොත් ගින්දර කීයක් වෙනවද? ගින්දර 300ක් වෙනවා. මොකද්ද දන්නවද මම මේ කියන්න හදන්නේ? ආසාව ගින්දර වගේ අතිත්තෝ තෘප්තිමත් කරලා ඉවර කරන්න බෑ. දැකලා තියෙනවද ගින්දරට දර දාලා ගින්දර ඇති කියන දවස? දර දාන්න ගින්දර වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. දර දාන්න ගින්දර නඩත්තු වෙනවා මිසක් ගින්දර නිවෙන්නේ නැහැ. දර දාන්න ගින්දර ඇවිලෙනවා මිසක් ජාලා වශයෙන් ගිනි ජාලා වශයෙන් වැඩෙනවා මිසක් ගින්දර සංසුන් වෙන්නේ නැහැ. දර දාලා කවදාක්වත් ගින්දර නඩත්තු කරලා ඉවර කරන්න බෑ. ගින්දර තෘෂ්ණාව වගේ, තෘෂ්ණාව ගින්දර වගේ. මම කියලා ඉවර වෙනකන් නිගමන වලට බහින්න එපා. තවත් විනාඩි 37ක් මට තියෙනවා බණ ඉවර කරන්න. විශ්වාස කරන්න. මේ විදිහට අපි ගාව තියෙන ආශාවල් එක්ක කලමනාකරණය කර නොගත්තොත්, එක්ක පාලනය කර නොගත්තොත්, එක්ක තුනී කර නොගත්තොත්, එක්ක නැති කර නොගත්තොත් සද්දාකාලික අසහනයෙන් ජීවිතය අපිට නිමා කරන්න සිද්ධ වෙනවා. සහනය අහිමි වෙනවා. සිනා මලක් මුවාද්දර රන්දා අර සාලි මැද්ද ජීවත් වෙන්න බැරි වෙනවා. ආසාව විසින් අපිව ගිල ගන්නවා. ආසාව විසින් අපේ සහනය නැති කරලා අසහනය ඇති කරනවා. ආසාව විසින් සහනයේ සීතල වෙනුවට අසහනයේ අග්නි ජාලා අපේ හිත ඇතුළ පුච්චනවා. සද්දාකාලිට දුක් විඳලා අසහනෙන් මිය යනවා. මිය යන මොහොතේ මදි කියලා මැරෙනවා. ආසාව නැති කරන එක ලේසි වැඩක් නෙවෙයි. ආසාව නැති කරපුවාම අමාමහ නිවන් දැක්කා වගේ නිවන් දකින්න ආසාව නැති කරන්නත් ඕන. හැබැයි ඒක ලේසි වැඩක් නෙවෙයි. හැබැයි ආසාව නැත්තටම නැති කරන්න පුළුවන් වුණත් බැරි වුණත් ආසාව කලමනාකරණය කරන්න පුළුවන්. ආසාව පාලනය කරන්න පුළුවන්. ආසාව තුනී කරන්න පුළුවන්. ඊට පස්සේ ආසාව නැති කරන්න පුළුවන්. ආසාව නැත්තටම නැති කරගන්නවට කලින් විශ්සර වෙලාම කරන්න ඕනේ මැනේජ් කරන එක. ආසාව කළමනාකරණය කරන එක. ඊළඟට අපි කරන්න ඕනේ ආසාව පාලනය කරන එක, කන්ට්‍රෝල් කරන එක. ඊළඟට කරන්න ඕනේ ආසාව තුනී කරන එක. ඊළඟට ආසාව නැති කරන එක. ගින්නක් ඇත්තටම අපි ගින්දර පාවිච්චි කරන්නේ නැද්ද? පාවිච්චි කරනවා. ඒත් ගින්දර ඇවිලුනොත් මේ මහා ශාලාවටත් එකපාරම විනාඩි ගාණක් ඇතුළත මේක ඔක්කොම අලු දූවිලි බවට පත් කරන්නට පුළුවන්. ඒත් අපි ඒ බව දන්නවා. ඒත් අපි ගින්දර පාවිච්චි නොකර ඉන්නවද? මොකද්ද කරන්නේ? කලමනාකරණය කරනවා. පානපත්තු කරන්න ගිනි කූරකින් ගින්දර ගන්නවා. ඒත් මඤ්ඤොක්ක තම්බන්න ගිනි දැල් සහිත ලොකු ලිපක් පාවිච්චි කරනවා. අද මෙතනට රැස් වෙලා ඉන්න සියලු දෙනාට දන්සලක් දෙන්න මඤ්ඤොක්ක තම්බන්න උනා නම් එහෙම
විශාල කල්දේරන් ගණන් වලට ගින්දර කොච්චරවත් ඕන වෙනවා. ගිනි කූරු වලින් මඤ්ඤො කපුච්චන්න බෑනි, තම්බන්න බෑනි. ඒත් එච්චර ගිනි ජාලාවක් අරන් පහම්පත්තු කරන්නත් ඕනේ නැහෙනි. ආන්න දැක්කද ගින්දර අපි මැනේජ් කරනවා, ගින්දර අපි කළමනාකරණය කරනවා. ඒත් අපිට ආශාව කළමනාකරණය කරන්න බෑ. මං කියන්නේ ඔබේ සුන්දර හැන්දෑව, ඉතිරි වෙලා තිබිච්ච සුන්දර හැන්දෑව ඔබට නැති කළ විදිහ කියන්නයි මේ. ඊගාවට ගින්දර අපි කළමනාකරණය කරනවා අංක 1ට, ගින්දර අපි පාලනය කරනවා අංක 2ට. කොහොමද ගින්දර පාලනය කරන්නේ? වැඩි වෙච්ච ගමන් අඩු කරනවා, අඩු වෙච්ච ගමන් වැඩි කරනවා. ඒකට කියන්නේ පාලනය කරනවා කියලා. සිංහලෙන් කියන්නේ කන්ට්‍රෝල් කරනවා කියලා. එතකොට මේ කන්ට්‍රෝල් කර නොගත්තොත් ගින්දර එක්ක අඩු වෙලා අඩිය අල්ලන්න පුළුවන්, වැඩි වෙලත් අඩිය අල්ලන්න පුළුවන්, පිච්චෙන්න පුළුවන්. අපි හොඳට ගින්දර මැනේජ් කරනවා, හොඳට ගින්දර කන්ට්‍රෝල් කරනවා. ඒත් අපිට ආසාව මැනේජ් කරන්න බෑ, ආසාව කන්ට්‍රෝල් කරන්න බෑ, ආසාව කළමනාකරණය කරන්න බෑ, ආසාව පාලනය කරගන්න බෑ. බැරි ඇයි? තව විනාඩි 25ක් තියෙනවා. බැරි ඇයි? ඒක පැහැදිලි කරන්න මෙන්න මෙහෙමයි. පැහැදිලි කරන්න හොඳට පුළුවන්. හොඳට තේරුම් ගන්න පින්වත්නි. අමා මහ බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේට වන්දනා කරන අපි, බක්කුල මහරහතන් වහන්සේගේ ඉඳලා සර්වඥ ධාතුන් වහන්සේලාට වන්දනා කරන අපි, බුදුහාමුදුරෝ දේශනා කරපු මේ කාරණාව වටහා ගන්න බැරි නෑ. මේක අලව්ව. බුදුහාමුදුරෝ මේ වගේ තැනකට ඇවිදilla තමයි එකෙක් දමනය කරලා ගියේ. ඒ හින්දා මම මේ කියන්නේ ඔබට ඉතාම පැහැදිලිව වටහා ගත්ත හැකි. ඇයි අපිට ආශාව කළමනාකරණය කරගන්න බැරි? කවුද අපිට ආශාව කළමනාකරණය කරගන්න දෙන්නේ නැත්තේ? කවුද අපිට ආශාව පාලනය කරගන්න අපේ තියෙන ශක්තිය නැති කරලා දුර්වල කරන්නේ? ආන්න ඒ කෙනා හොයාගන්නයි මේ උත්සාහ කරන්නේ. කවුද බලමු. ඔබ අහලා තියෙනවා දේශපාලන වචනයක්. ඒක මං කියන්නේ බණටම අදාළ කරලා. ලිබරල් ධනවාදය කියලා වචනයක් අහලා තියෙනවා. නිදහස් ලිබරල් ආර්ථිකය කියලා වචනයක් තියෙනවා. පරිභෝජනවාදී අර්ථක්‍රමය කියලා එකක් තියෙනවා. අර්ථක්‍රමයේ පාරිභෝගිකවාදය කියලා එකක් තියෙනවා. මේ අර්ථක්‍රමයේ අර්ථශාස්ත්‍රයේ පාරිභෝගිකවාදය නැතහොත් පරිභෝජනවාදී අර්ථක්‍රමය, පරිභෝජනවාදී ආර්ථික ක්‍රමය ලිබරල් ධනවාදී අර්ථ ක්‍රමයත් එක්ක එක්කහුව වෙච්චාම අපිට ආශාව පාලනය කරන්න දෙන්නේ නැහැ. එහෙම කිව්වට ඒක හරියට තේරුණේ නැහැ. මොකද්ද ලිබරල් ධනවාදය කියන්නේ? බුරා පැන නගින දලු දද්දා ඇවිලෙන ආශාවට ඉඩ සලස්සන එක තමයි පරිභෝජන අර්ථ ශාස්ත්‍රයේ, පරිභෝජන අර්ථ ක්‍රමේ ස්වභාවය. අපේ ආශාව දල්ලු දාලා වැඩෙන්නත්, බුරා ඇවිලෙන්නත්, ආශාව නැමැති චූටි ගින්දරට දර දාලා, ගිනි දාලා, තව තවත් ඇවිදවන්න රොඩු දාලා, භූමි තෙල් දාලා, වැඩි කරලා, ආසාවෙන් පීඩාවට පත් කරලා, අසාමාන්‍ය ආසාවක් අපි තුළ ඇති කරලා, සද්දාකාලිකව ඒ ගින්දර ජාලාව, ආසාවේ ගිනි ජාලාව තෘප්තිමත් කරගන්න බැරි තැනට පත් කරපුවාම සමස්ත ජීවිතේ රටක් හැටියටම අසාර්ථකයි සහ අසහනයෙන් පිරීලා. ඔබ ඉන්නෙත් මම ඉන්නෙත් ඒ බඳු රටක. නිදර්ශනයක් මං කියන්නම්. එකක් නෙමෙයි, දෙකක් නෙමෙයි, ඕන තරම් ඔබට හොයාගන්න පුළුවන් වෙන විදිහට. මෙහෙම කියන්නේ වෙනත් වෙළඳ ප්‍රචාරණයක් සඳහා නෙවෙයි. ඇත්තටම මතකද ඉස්සර කාලේ කියන්නේ ඔබත් මමත් ජීවත් වෙච්ච කාලේ. මං ඉපදුනේ 1963.
ගණන් හදන්න දෙයක් නැහැ 57යි වයස. තව අවුරුදු 3යි මට 60ට තියෙන්නේ. මදිද මෙහෙම ඉන්නවා. ඒ අවුරුදු 57කට කලින් 50කට කලින් ඔබට මතකද ගම්වල අපි හිටියේ ගම්වලනේ කඩවල් වල විස්කෝතු ಜಾති 3යි තිබුණේ විකුණන්න. ඒතර අපි විස්කෝතු කෑවේ නැද්ද? කෑවා. මොනවද විස්කෝතු තිබුණේ? හුලං විස්කෝතු තිබුණා. වෙන විස්කිරින්ඥා තිබුණා. වෙන ඉඟුරු ඇඟිලි තිබුණා. දැන් ඉඟුරු ඇඟිලි වලට කට දනවා. විස්කිරින්ඥා වලට සීනි රහ තියෙනවා. හුලං විස්කෝතු වලට රහත් තිබුණේ නැහැ. ඉතින් කනවා. දැන් ඒ කාලේ විස්කෝතු තිබුණා. අපේ ආසයි විස්කෝතු කණ්ඩ. ඉස්කෝලේ යනකොට 7-5ක් ඉල්ලගෙන යනවා ඉඟුරු ඇඟිලි කණ්ඩ. විස්කිරින්ඥා කණ්ඩ. මේකෙන් අපි තෘප්තිමත් වුණා. විශ්වාස කරන්න ඒ කාලෙත් විස්කෝතු කාලා අපි විස්කෝතු වලින් සන්තුෂ්ත වුණා. කීයක් විස්කෝතු ಜಾති දැන් තියෙනවද? කීයක් විස්කෝතු ಜಾති දැන් තියෙනවද? වේෆර්ස් තියෙනවා. පෆ් තියෙනවා. මාරි තියෙනවා. හැම විස්කෝතුවකම තියෙන්නේ සීනි පිටි. මොනවාද වෙනස්? එකක් රවුන්ඩ් අනිත් එක හතරස්. එකක් උඩ සීනි පේන්න හලලා අනිත් එක සීනි දිය වෙන්න ඇරලා. දැන් මොකද්ද මේ වර්ධනය කරන්නේ? ඔබෙත් මගෙත් හිත ඇතුලේ තියෙන අහිංසක ආසාව. ඒකේ හැඩේ වෙනස්, ඒකේ වර්ණේ වෙනස්, ඒකේ රසය වෙනස්, පැකිං වෙනස්. පැකිං සමහර ඒවා කාඩ්බෝඩ්, සමහර ඒවා ප්ලාස්ටික්, සමහර ඒවා ඉටි, සමහර ඒවා රතු පාටයි, සමහර ඒවා කහ පාටයි, සමහර ඒවා කළුයි සුදුයි. මොකද්ද වර්ධනය කරන්නේ? ඔබෙත් මගෙත් හිතේ තියෙන ජීවහා රසය. එහෙමත් නැත්නම් උන් අපිට විකුණන්නේ විස්කෝතු. ඒත් උන් අපිට විස්කෝතු විකුණන්නේ ඇත්ත වශයෙන්ම උන් විකුණන්නේ. උන් අපෙන් සල්ලි ගන්නේ අපේ ආසාවට විකුණලා. රස ආසාව. ඇත්තටම ඉස්සර වෙලාම රස හඳුනගන්නේ එක සැරයක් පාවිච්චි කළාට පස්සේ. ඕනෙම විස්කෝතුවක් වේවා, ඕනෙම ආහාරයක් වේවා, ආහාරයක් නොවන ඕනෙම එකක් වේවා, ඉස්සර වෙලාම ආස්වාදනය කළාට පස්සේ තමයි ආසාව ඇති වෙන්නේ. එතකන් ආසාවක් ඇති වෙන්න විදියක් නැහැ. කාලා නැහනේ. කාලා නැතුව රස හඳුන ගන්න විදියක් නැහනේ. කෑවට පස්සේ රසය හඳුන ගන්නවා, හඳුනගත්තට පස්සේ ආසාවට බැඳෙනවා, බැඳුනට පස්සේ ආසාව තෘප්ත කරනවා, තෘප්ත කරගන්න ආසාව වැඩි වෙනවා, වැඩි වෙන්න සල්ලි නැති වෙනවා. පර්ස් එම්ටි, සාක්කු හිස්. මං අහන්නේ නැද්ද? ඒතර ඒ කාලේ ඔය විස්කෝතු තුනෙන් අපි තෘප්තිමත්. දැන් විස්කෝතු වර්ග කොච්චර තියෙනවද? පිටරට විස්කෝතු කොච්චර තියෙනවද? ලංකාවේ සල්ලි කොච්චර විස්කෝතු වලට පිටරටට යනවද? තෘප්තිමත්ද? නෑ. හෙට විස්කෝතු જાතියක් හැදුවොත් ගන්නවද? ඔව්. කීය ගියත් කමක් නෑ. කාලා ලොකු වුණාද? නෑ. ඇස්පෙනීම වැඩි වුණාද? නෑ. උස ගියාද? නෑ. ලෙඩ හැදුනද? ඔව්. ඒ උනාට ගන්න නැද්ද? ගන්නවා. කමක් නැද්ද? කමක් නෑ. දැන් රවට්ටන එකාද ගුණ, රැවටෙන එකාද ගුණ? රවට්ටන එකාද ගුණ, රැවටෙන එකාද ගුණ? රැවටෙන එක ගුණ. ඒ කියන්නේ කොහේ උන්ද? අලව්වේ. ඔබ හිතාගෙන ඉන්නව ඇති මම මේ කියන්නේ ඔබගේ ඉස්සරහා ඉන්න එක්කෙනා ගැන කියලා. ඔබට දැන් මෙහෙම කියනකොට රැවටෙන එකාද ගුණ කියලා කිව්වම ඔව් කියලා කියද්දි ඔබට හිතෙන ඇති අපේ ගේ ඉස්සරහා ඉන්න එකත් එහෙම තමයි කියලා. මං කියන්නේ ගේ ඉස්සරහා ඉන්න එකා ගැන නෙවෙයි. ඔබේ ගේ ඉස්සරහා ඉන්න එකාගේ ගේ ඉස්සරහා ඉන්න එකා ගැන. අපි වහල් ආසාවට මෙන්න මේ තොල් දෙකේ ඉඳලා අඟල් 4ක් ආසාව දැනෙනවා. රස දැනෙනවා. ඒත්
මේ කටේ ඉඳලා ආහාර ජීර්ණ පද්ධතිය ඉවර වෙන තැන දක්වාම අඩි 23ක් තියෙනවා. අඩි 12ව 23ක් තියෙනවා. ඒකෙන් අඟල් 4කට රස දැනෙනවා. අනිත් කිසි තැනකට රස දැනෙන්නේ නැහැ. ඒත් අපි ඒකට වහල්. ඒ වෙනුවෙන් ඕන දෙයක් කරන්න කැමති. මෙතනින් මෙහාට රස දැනෙන්නේ නැහැ. උගුරෙන් පල්ලෙහාට නෙමේ උගුර පටන් ගන්න තැන ඉඳලමත් රස දැනෙන්නේ නැහැ. ඒක කෙලවර දක්වාම රස දැනෙන්නේ නැහැ. මං කියන්නේ ඉන්පුට් එකේ ඉඳලා අවුට්පුට් එක දක්වා. රස දැනෙන්නේ මේ කෑල්ලට විතරයි. අවුට්පුට්. එතකොට ඒ කිසි තැනක රස දැනෙන්නේ නැහැ. ඒත් ඔබ වැඩියෙන්ම වියදම් කරලා ගන්නේ ಗುಣ දේද රස දේද? දැක්කද? අලවිය. The marketing, the strategy, marketing strategy. වෙළඳ උපාය, වෙළඳ උපක්‍රමය අපේ ඇස් දෙක රවට්ටන්න, කන් දෙක රවට්ටන්න, දිව රවට්ටන්න සූදානම්. දිව ඉදිරියේ වහල් වෙලා, කන් ඉදිරියේ වහල් වෙලා, ඇස් ඉදිරියේ වහල් වෙච්චාම ජීවිතයේ සැනසෙල්ල පෑලදුරින් පැන ගිහින් අර්බුදය ගේ මැද සාලේ සාක්කු හිස් පර්ස් empty. ගෑනිට මිනිහා පෙන්වන්න බෑ, මිනිහට ගෑණි පෙන්වන්න බෑ. දරුවන්ට දෙමව්පියෝ පෙන්වන්න බෑ, දෙමව්පියන්ට දරුවෝ පෙන්වන්න බෑ, තාත්තට කෙලින් හින්ද බෑ. දැක්කද? සහනය නැති වෙලා සහනය ඉතුරු වෙච්ච විදිහ එක නිදර්ශනයක් කිව්වේ. මට කියන්නකෝ මීට අවුරුදු 50කට විතර වගේ ඉස්සර හිටපු අය මෙතන ඉන්නවා අති බහුතරයක් දෙන. ටොෆි ಜಾති කොච්චර තිබුණාද? ටොෆි. මොකද්ද තිබ්බ රසම ටොෆි? අන්න හරි. ආන් ඒක මට ඒක සද්දෙට කියන්න බෑ. එහෙම ටොපියක් තිබුණා. වෙන ටොපි තිබුණේ නැහැ. ටොපි නොවන ටොපි වගේ ටොපියට වඩා දිග පොඩි රවුම් තව එකක් තිබුණා. අන්න ඒකට කියන්නේ බුල්ටෝ කියලා. මොන බුල්ටෝද? මොන බුල්ටෝද? දැක්කද? එදා ඒ බුල්ටොත් තිබුණා, අර ටොෆියක් තිබුණා. අපි ටොෆි කෑවා. අපි ටොෆි කැවුන්නේ නැද්ද? කැවුණා. රස නොවින්දද? වින්දා. සල්ලි ඉතුරුනාද? ඔව්. ඇයි තිබ්බේ? එච්චරයි. අර පරිභෝජනවාදී ආර්ථික ලිබරල් ධනවාදය නොවන එකී ධනවාදයේ විසින් අපේ සාක්කුව හිස් කරන්නේ නැති තැනකට ආසාවේ ගින්දර 100 තියාගෙන හිටියා. ආසාවේ ගින්දර 100ක් තිබිච්චාම දර 100 ප්‍රමාණවත් වුණා. විශ්වාස කරන්න. ඒ කාලේ අපේ තාත්තලගේ මාසික පඩිය රුපියල් 100යි. රුපියල් 35ට වැඩ කළේ අම්මලා. ඒ කාලෙත් 3 වේල කෑවා. අද එක්කෙනෙකුගේ මාසික ආදායම රුපියල් ලක්ෂයයි. ඒත් ඒ ගානටම කනවා. ඇයි? ගින්දර වැඩි කරනවා. දර වැඩි වෙන්න. ඒ කාලේ ඒ ආදායමේ ප්‍රමාණයට ඒ වියදම තිබුණා. අපිට ආදායම් වැඩි වුණ බව ඇත්තයි. හැබැයි වියදම් සාපේක්ෂ ඝනත්වයෙන් වැඩි වුණා. මං කියන්නේ මොකද්ද කියලා ඔබට වැටහෙනවා. එදා රුපියල් 35න් 100න් 125න් මං රුපියල් 25ටත් බස් එකේ ගිහින් තියෙනවා. මට මාසෙටම වියදමට රුපියල් 125යි හම්බුනේ විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න කාලේ 1980. 125න් මාසයක් ජීවත් වුණා. එහෙම වෙන්න පුළුවන්කම තිබුණා. 1980. එහෙම කරලත් අපිට ඉතුරු වුණේ නැහැ. අද ලක්ෂයක් හම්බ වෙලත් එහෙම ඉතුරු වෙන්නේ නැහැ. ඇයි? දර ප්‍රමාණය වැඩි වූ බව ඇත්තයි. ගිනි ප්‍රමාණය ඒ ගානට වැඩි කරලා තියෙන බව ඇත්තයි. රටක් දියුණු වෙන්නේ නැහැ. රටක් කරවන්න බෑ. කරන්නේ උන්ට තේරෙන්නේ නැහැ. කිව්වට වැටහෙන්නේ නැහැ. දැන්වත් බලමු. වැරදුනාද මන්දා? ඉතින් දැන් කොච්චර ටොපි ಜಾති තියනවද බලන්න. ආනයනය කරන ලද චොක්ලට් ප්‍රමාණ කොච්චර තියනවද බලන්න. වෙළඳ සලකට ගිහින් බලාපුවාම චොක්ලට් වලට වෙනම ස්ටෝල්ස් රාශියක් රාක්ක ගණනාවක් ඇරලා තියෙනවා.
මොකද්ද වර්ධනය කරන්නේ? රස. රසය විකුණනවයි. රසයට මිල නියම කරනවයි. අපේ ආශාවට මිල නියම කරනවයි. අපි එතන වහල්ලු වෙලා තියෙනවා. මේකට වඩා මේක හොඳයි කියලා අපිට හිතෙන්නේ ටොෆිය දැකලා චොක්ලට් එක දැකලා නෙමෙයි චොක්ලට් එක උතපු කොලේ දැකලා. දැක්කද? රවට්ටනවා. ඇත්තටම රැවටෙනවා. කොච්චරනම් සෙරෙප්පු තියනවද බලන්න කඩේට ගිහින් බලාපුවාම. මොනවද සෙරෙප්පු කරන සෙරෙප්පු දාන්නේ කොහටද? කන් වලට දාන්නේ සෙරෙප්පු. සෙරෙප්පු දාන්නේ කකුලට. ඉතින් කකුල වැහෙනවට වඩා අඟලක්වත් අඩියෙන් සෙරෙප්පු දානවද? නෑ. අඩුවෙන්වත් දානවද? නෑ. සෙරෙප්පු දාපුවම මොකද වෙන්නේ? මහ පොළවේ තියෙන කිසියම් ආකාරයක විෂමතාවක් තියෙනවනම් ශරීරයට කකුලට වදින්නේ නෑ. ආපදාවක් වෙන්නේ නෑ. වෙන්න ඕනේ ටිකනේ. ඒ වුණාට ඒක පාට දාපු විදිහට, අඩිය මෙහෙම උස්සපු විදිහට, ඒකේ තියෙන වර්ණෙ විදිහට, ඇඟිල්ල වැහෙන විදිහට, ඇඟිල්ලි අනිත් ඒවා වැහෙන විදිහට, ඇඟිලි ඔක්කොම වැහෙන පටිය උඩට මලක් එන විදිහට, ඒකේ තියෙන පාට විදිහට ගාන වැඩි. ඇවිදින්න බැරිම නම් ගොණ්ඩ බැරි තරම් ගාන වැඩි. මොකටද අය කරන්නේ? ආශාවට. මිල නියම වෙන්නේ උතුරා ගලා හැලෙන පුපුරා කඩා හැලෙන ආශාවට. අපි වහල්ලු. මොකේද? ආශාවේ. මොකද්ද කරන්න තිබුණේ? කලමනාකරණය කරන්න තිබුණා. සෙරෙප්පු තියෙන්නේ කකුල වැහෙන්න. මට මේක ඇති. එහෙම කලමනාකරණයක් කරගන්න බෑ. ඇයි? අනික දාලා තියෙන්නේ ඒකක්. එතකොට අපිට මොකද්ද වෙලා තියෙන්නේ? කලමනාකරණය කරන්න බෑ. සංසන්දනාත්මක ආසාව එතනට බහැලා තියෙනවා. කම්පයා කරලා අන්න ඒ කම්පයා කිරීම නිසා, සංසන්දනය කිරීම නිසා අපිට ස්වේච්ඡාවෙන් අපේ ආශාව කලමනාකරණය කරගැනීමේ හැකියාව නැත්තනම නැති කරලා තියෙනවා. පාලනය කරන්න කලින් කලමනාකරණය කරන්න ඕනේ. ඒකත් කරන්න බැරි වෙලා තියෙනවා. කාරුණික පින්වත්නි, හැම කාර් එකකටම තියෙන්නේ රෝද හතරයි. හැම කාර් එකක්ම දුවන්නේ එක්ක පෙට්‍රල් වලින් එක්ක ඩීසල් වලින්. හැම කාර් එකකම තියෙන්නේ සාමාන්‍යයෙන් දොරවල් හතරයි. සාමාන්‍යයෙන් ඩික්කි එකයි, එන්ජින් එකයි. එන්ජින් හතකට තියෙනව නේ. ඩිකි 15ක් විතර කරන්නේ නේ ඩිකි. පිස්ටන් ගාන මන් දන්නේ සමහර ආණ්ඩු යන්නේ පිස්ටන් දෙකේ. මම දන්නේ නෑ පිස්ටන් ගාන. කොහොම හරි එක වහලයක් වීදුරු එක විදිය තමයි කාර්. හැබැයි ගණන් වෙනස් නේ. සාමාන්‍යයෙන් වාහන වලින් යන්න පුළුවන් සාමාන්‍යයෙන් 80යි 60යි 100යි 120යි හයිවේ නම්. ඉතින් හැම එකක් වෙන්නේ ගාන තමයි. ඉතින් ගාන වැඩිනේ. එකක් ලක්ෂ 30යි 40යි අනිත් එක ලක්ෂ 300යි. මොකක්ද වෙනස? තහඩුව වෙනස්. තහඩුවේ ඇද වෙච්ච තැන් වෙනස්. ඇද වෙච්ච තැන් වල පාට වෙනස්. මොකක්ද අලෙවි කරන්නේ? ආශාව. බුරා පැන නගින පුපුරා කඩා හැලෙන පාලනය කරගත නොහැකි ආශාව. විශ්වාස කරන්න සර්වඥ ධාතුන් වහන්සේලා වැඳලා මේ උපන්දිනේ සමරන පොඩි හාමුදුරන්ට පින් සිද්ධ වෙන්න, පොඩි හාමුදුරන්ගේ අම්මා අප්පච්චිට පින් සිද්ධ වෙන්න, නිවන් දකින්න පුළුවන්. මේ කාරණාව තනියම කල්පනා කළොත් අමා මහ නිවනින් සැනසෙන්න පුළුවන්. තනියම කල්පනා කරන්න. මම මේ පුදුම ආසාවකින් පුදුම ආදරයකින් මේ කියන්නේ. ඒක දකින්න පුළුවන්. ඒක කරන්න පුළුවන්. ආසාව නැති කරන්න කලින් කලමනාකරණය කරන්න. විශ්වාස කරන්න හැම මෝටර් සයිකලයකටම තියෙන එකම එන්ජින් එක. මෝටර් සයිකල් වලට තියෙන රෝද සාමාන්‍යයෙන් දෙකයිනේ. රෝද 20ක විතර මෝටර් සයිකල් නැහැනේ. තියෙනවා නම් මෝටර් සයිකලයක් නෙමෙයිනේ. මෝටර් සයිකල් එකේ තියෙන්නේ රෝද දෙකයි, රිම් දෙකයි, මඩ් ගාඩ් දෙකයි, සීට් එකයි.
මොකද්ද? හැන්ඩල්. එකයි ඒකේ දෙකයි. හෝන් එකයි. ක්ලච් එකයි. දැන් මොටර් එක ගණන්නේ. එයි දැක්කද? මොටර් සයිකලේ හදන්නේ ගෑනුන්ගේ ආසාවට නෙවෙයි. කාන්තාවන්ගේ ආසාව වෙන එකක්. පිරිමින්ගේ ආසාව වෙන එකක්. ළමයින්ගේ ආසාව වෙන එකක්. වැඩිහිටියන්ගේ ආසාව වෙන එකක්. අවුරුදු 18 20 උන්ගේ ආසාව වෙන එකක්. 30 40 උන්ගේ ආසාව වෙන එකක්. අවුරුදු 60 ආසාවට මොටර් සයිකල් හදන්නේ නැහැ. මොකද විකුණන්න පුළුවන් තැනක තියෙන ආශාවක් අල්ලලා තමයි යම්කිසි ප්‍රොඩක්ෂන් එකක් කරන්න. අලුත් ප්‍රොඩක්ෂන් එකක් කරන්න ඕනෙම නම් මේක නරක විදියට අල්ලගන්න පුළුවන්. ආශාවක් විකුණන්න පුළුවන්. ලෝකෙ විකුණන්න පුළුවන් ආසා සහ අවශ්‍යතාව විතරයි. විකුණන්න මිල කරන්න පුළුවන් අවශ්‍යතාවකුයි ආසාවකුයි පමණයි. අවශ්‍ය නැති දෙයක් විකුණන්නත් බෑ, ආසාවක් නැති දෙයක් විකුණන්නත් අපි ගන්නෙත් නැහැ. එක මාකටිං ලෙක්චර් එකකදී අපි කරමු වෙළඳ සංගමේ. ඒක සංවිධානය කරන්න අපේ චන්දරතන හාමුදුරුව ගණේකන්දේ චන්දරතන හාමුදුරුව මට කිව්වා මේ පින්කමට විශාල වශයෙන් තරුණ පිරිස, විශාල වශයෙන් මේ ප්‍රදේශවාසීන්, විශාල වශයෙන් මේ බෞද්ධ තරුණ බෞද්ධ සංගමේ ඇතුළු කොට ඇති බෞද්ධ සංවිධාන විශාල වශයෙන් වෙහෙසුණා කියලා. කොච්චර ආඩම්බරයක්ද? රීම සතුටුයි. ඒ පිරිස එකතු වෙලා තරුණ බෞද්ධ සංගමයත් එකතු වෙලා අලව්වේ ව්‍යාපාරික සංගමයත් එකතු කරගෙන සුන්දර වැඩක් කරන්න. එදාට මං මාකටිං ස්ට්‍රැටජිස් ගැන වෙනම ලෙක්චර් එකක් කරන්න. අද බණ අර මෝටර් සයිකලේ විවිධ වෙන්නේ ඇයි? පාටෙන්, හැඩෙන්. සමහර මෝටර් සයිකල් තියෙනවා මකුලුවා වගේ. සමහර මෝටර් සයිකල් තියෙනවා මද්දුරුවා වගේ. ඒතර ගාන වැඩි. ඉස්සරහට යන්නේ ඔව්. සමහර මෝටර් සයිකල් වල සද්ද වැඩි. සද්ද යන්නේ මොකෙන්ද? සයිලන්සර් ඉන්නේ නේද? සයිලන්ස් කියන්නේ මොකද්ද? සයිලන්ස් කියන්නේ නිශ්ශබ්දතාවයට. සයිලන්සර් කියන්නේ මොකද්ද? නිශ්ශබ්ද කරන එකට. බලපන් සද්ද වැඩිම ඒකේ. සද්ද වැඩි වෙන්න මිල වැඩි. සයිලන්සරේ සද්ද වැඩි කිව්වම මේක නිකන් මොකද්ද වගේ? සයිලන්සරේ කියන්නේ සද්ද අඩු කරන එක, සද්ද වැඩි එකේ. ඒක තේරෙන්නේ නැති සූත්‍රයක්. සයිලන්සරේ සද්ද වැඩි. එතකොට ගාන වැඩි. මොකද්ද විකුණන්නේ? තරුණයින්ගේ ආසාව. ඒ චූටි දරුවන්ට ටොෆිත් එක ස්ටිකර් දෙන්නේ. දරුවන්ගේ ආසාව විකුණන්නේ. ඇයි ටොෆි බෝල දෙන්නේ? හතරැස්වට දෙන්නේ. ඇයි කෑලි කඩන්න පුළුවන් වෙන විදිහට දෙන්නේ? ඇයි විස්කෝතු වටේට ගාලා දෙන්නේ? ගාලා දුන්නේ එක පැක් කරන්නේ. ඔක්කොම ආසාවට. ආන්නර මං ඉස්සරලා කිව්ව පරිභෝජනවාදී ආර්ථිකයක් ඇතුලේ ලිබරල් ධනවාදී අර්ථ සම්ප්‍රදායක් නිර්මාණය කරලා කිසි දවසක මේ රටට ගොඩ එන්න බෑ. කිසි දවසක මේ රටේ ආර්ථිකය සමත් කරන්න බෑ. කිසි දාක නිවන් දකින්නට බෑ. අර මං කියාපු මෝටර් සයිකලේ සාමාන්‍යයෙන් සීට් එක ෆ්ලැට් නේ නේද? පිටිපස්සේ වාඩි වෙලා යන්න පුළුවන් දෙයියනේ කියලා පහසුවෙන් දෙන්නෙකුට නේද? සමහර මෝටර් සයිකල් දැකලා නැද්ද නිකන් පස්සෙන් ඉස්සිලා? ඒතර පස්සෙන් ඉස්සිච්චාම ලේසියෙන් යන්න පුළුවන්ද? බෑ. ගාන වැඩි. මෝටර් සයිකලේ තියෙනවා අල්ලගන්නේ මෙහෙම උඩට කරලා. පිටිපස්සෙන් ඉස්සිලා. ඉස්සරහින් පාත් වෙලා. ගාන වැඩි. ඇයි? ඇයි ගාන වැඩි? ඉස්සරහා යන එක්කෙනත් හරි කැමති ඒකට, පිටිපස්සේ යන එක්කෙනා ඊට වඩා කැමති ඒකට. දැක්කද මොකද්ද විකුණන්නේ? ආසාව. ආසාවට මිලක්. පාලනය කරගත නොහැකි, කළමනාකරණය කරගත නොහැකි
පුපුරා කඩා හැලෙන උතුරා ගලා හැලෙන පිටාර ගලන ආසාව සිද්ධාක නිවන් දකින්න බෑ. ඉස්සර වෙලාම කලමනාකරණය කර නොගත්තොත්. ඒක නිසා අයාලේ යන සුළඟක්සේ අයාලේ කඩාගෙන වැටෙන සරුංගලයක්සේ සරුංගලයක් කන්ට්‍රෝල් කරන්න නම් නූල තියාගෙන ඉන්නම ඕන. එහෙම නැති වෙච්ච ගමන් ඒක සම්මතයෙන් බැහැර වෙලා වැටෙන තැන හොයාගන්න බැරි වෙනවා. හුලඟට ඕන විදිහට එහාට යනවා මෙහාට යනවා එහාට යනවා මෙහාට යනවා කඩාගෙන ගිහින් වැටෙන තැන හොයාගන්න බෑ. අපේ හිත ඒ වගේ. ජීවිතේ සිනා මලක් මුවාද්දර රන්දා ජීවත් වෙන්න නම් සැනසෙල්ලෙන් පෞල් ජීවිතේ ගෙවම් කරන්න ඕන නම් සිනාමුසු මූණින් සන්තෝෂේ ඉතිරි කරගන්න ඕන නම් අර පුපුරා කඩා හැලෙන උතුරා ගලා හැලෙන ආශාව පාලනය කරන්න ඊට කලින් කලමනාකරණය කරන්න. නිවනට ළඟ වෙනවා එතකොට. නිවනට ලං වෙන්න කලින් දෙයියනේ කියලා පෞල් ජීවිතේ හිනාවෙන් ගෙවම් කරන්න පුළුවන් වෙනවා. සතුට රැඳෙනවා, සතුට රැකෙනවා, සහනය ඉතුරු වෙනවා. unrest life එකක් නැති වෙනවා. තේරුණාද නැද්ද? තේරුණේ නෑ වගේද? තේරුණා වගේද? ඒක තමයි. ඒක හින්දා ඕක කරන්න සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පුරන්න ඕනද? මේ ටික තේරුම් ගන්න සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පුරා ඉන්න ඕන නැහැ. ආසාව පාලනය කරන්න, ආසාව කළමනාකරණය කරන්න මොනවද කරන්න ඕන? මක් කරන්නද පාලනය කරන්න ඕන. මේ ආසාව පාලනය කරන්න පින්කම් ගොඩක් කරන්න ඕනද? ගොඩාක් කළාට කමක් නැහැ. නොකලත් කමක් නැහැ. පාලනය කරන්න මොනවද කරන්න ඕනේ? පාලනයම කරන්න ඕනේ. කළමනාකරණය කරන්න මොනවද කරන්න ඕනේ? කළමනාකරණය කරන්න මොනවද කරන්න ඕනේ? කළමනාකරණයම කරන්න ඕනේ. කළමනාකරණය කරන්න නම් කළමනාකරණය නොකළොත් කරන්න තියෙන එකම එක දෙයයි ඒ තමයි මැනේජ් කරන්න ඕනේ. කළමනාකරණය කරගන්න බැරිම නම් මැනේජ් කරගන්න. පාලනය කරගන්න විදියක් ඇත්තෙම නැත්තම් කන්ට්‍රෝල් කරගන්න. ඒ ඇති. ඒක නිසා අත්ත ළඟ තියෙන නිවන කට ළඟට ගන්නෙ නැති જાතියක්. අත්ත උඩ තියෙන නිවන කට ගාවට ගන්නෙ නැති જાතියක්. මේසේ උඩ තියෙන ඔටුන්න ඔළුවට දාගන්නේ නැති જાතියක්. අඩියක් යට තියෙන මැණික හාරගෙන ගන්නේ නැති જાතියක්. නිවන මෙච්චර ලේසි වෙලා අමාරුයි කියලා හිතන જાතියක්. නිවන් දකින්න නම් ඉස්සරලා සැනසෙල්ල තියෙන්න ඕන. සැනසෙල්ලෙන් තොරව නිවන් දකින්න බෑ. සමහරව භාවනා ක්ලාස් යනවා. නිවන් දකින්න. ගෙදර සැනසෙල්ලක් නෑ. ගිනි අරන්. භාවනා ක්ලාස් ගිය හින්දාමත් ගිනි අරන්. මම බලාගෙන එක්කෙනෙක් මට ඇවිදලා කියනවා එයා සෝවාන් සර්ටිෆිකේට් කෝස් එක කළා තියෙනවා. සෝවාන් වලට සර්ටිෆිකේට් කෝස් එක කළා. සක්‍රදාගාමී වලට ඩිප්ලෝමා කළා. සක්‍රදාගාමී ඩිප්ලෝමා කෝස් එක. අනාගාමී හයර් ඩිප්ලෝමා. උසස් ඩිප්ලෝමා. රහත් ඩිග්‍රී. සර්ටිෆිකේට් ඩිප්ලෝමා හයර් ඩිප්ලෝමා ඩිග්‍රී. සෝවාන් සක්‍රදාගාමී අනාගාමී රහත් වලට එහෙම බෙදලා දෙනවා. ඉතින් සක්‍රදාගාමී ඩිප්ලෝමා එක කරපු සක්‍රදාගාමී ඩිප්ලෝමා සර්ටිෆිකේට් එක බිච්චිය ගහලා තියෙනවා. අල්ලපෙට එක කතා කරන්නේ. ඇයි? අනාගාමිනේ. ඒක නිසා මේ නිවන මාකට් කරන්න හොඳ නැහැ. නිවන එහෙම හැල්ලු කරන්න හොඳ නැහැ. විශ්වාස කරන්න මේ දැනුගත්කම් තියෙන අලව්වේ මිනිස්සු නිවන් නොදැක්කට ඉස්කෝලේ නොගිය සුනීත දැක්කනේ නිවන්. සුනීත දන්නව නේද? අඳුරනවද? සුනීත කවුද?
කිඹුල්වත්පුර කවුද? සුනීත. මොකද්ද රස්සාව? අසල සෝදක කියන්න එපා. කිඹුල්වත්පුර මහනගර සභාවේ ශනීප ආරක්ෂක කම්කරු. කිඹුල්වත්පුර මහනගර සභාවේ ශනීප ආරක්ෂක කම්කරු නිවන් දැක්ක නගරාධිපති නිවන් දැක්කේ නේ. ඇයි? ඒක වටහා ගත්තා. සෝපාක දන්නව නේද? සෝපාක පහේ ශිෂ්‍යත්ව ලියලාද? O level 8ක් තියනවද? නෑ. A level Z score එක තියනවද? නෑ. ඩිප්ලෝමා කරලා තියනවද? නෑ. නිවන් දැකලා තියනවද? ඔව්. ඩිග්‍රී උන් නෑ. ඇයි? නිවන් දකින්න උගත් වෙන්න ඕනේ. අඩුම ගානේ තාත්තා නෑ. බාප්පත් නෑ. අම්මත් නෑ. නිවන් දැකලා. දන්නවද රජ්ජුමාලා? දන්නවනේ. මොකද්ද රස්සාව? මොකද්ද? රජ්ජුමාලා මොකද්ද රස්සාව? දාසිය නෙවෙයි. හවුස්මේඩ්. ගෘහ සේවිකා. මේ ගෘහ සේවිකාව නිවන් දැක්කා. මං කියන්නේ තරාතිරම් නැති, සීමා මායිම් නැති, උගත්කම් වලින් වර්ගීකරණය කළ නොහැකි, ධනස්කන්ධයේ ප්‍රමාණයට වෙන් කරගත නොහැකි යුක්ති සහ සාධාරණාංගයක් නිවන කියලා කියන්නේ. ඇත්ත වශයෙන්ම සෝපාක නිවන් දැකලා අලව්වේ උන්ට නිවන් දකින්න බැරි නම් ලැජ්ජ සෝපාකටද? ඇත්ත වශයෙන්ම සුනීත නිවන් දැකලා අලව්වේ උන් නිවන් දකින්න නැත්තම් ලැජ්ජ සුනීතටද? ඒක තමයි. ඒ හින්දා එකම එක බණ පදයක් අරන් ගෙදර යන්න තව සැරයක් සර්වඥ ධාතුන් වහන්සේලාට වැඳලා. ඒ සර්වඥ ධාතුන් වහන්සේලා සහිත මුළු සමස්ත ශරීරයක් තිබිච්ච බුදු පියාණන් වහන්සේ තමයි අපිට මේ ධර්මයේ දේශනා කළේ. එකක් අරන් ගෙදර යන්න. ඒ තමයි ආසාව අංක 1ට කළමනාකරණය කරන්න. අංක 2ට පාලනය කරන්න. අංක 3ට තුනී කරන්න. අංක 4ට නිවා දමන්න. ගින්දර වගේ ඉස්සරලාම කළමනාකරණය කරන්න. ගිනි පෙනෙල්ලෙන් කරන්න ඕන වැඩේ ගිනි කූරෙන් කරන්න එපා. ගිනි කූරෙන් කරන්න ඕන වැඩේට ගිනි පෙනෙල්ල ගන්න එපා. ඒක තමයි කළමනාකරණය කරනවා කියන්නේ. මොකද පාලනය කරනවායි කියන්නේ? අඩු නම් චුට්ටක් වැඩි කරන්න, වැඩි නම් චුට්ටක් අඩු කරන්න, පාලනය කරන්න. ගින්දර ඇවිලිලා යනකොට තුන්වෙනි වතාවට මොකද්ද කරන්න ඕනේ? ගින්දර තුනී කරන්න. මෙහෙම ජාලාවක් වශයෙන් එක එන එක මොනවද මේ? දර ඈත් කරලා තලලා තුනී කරන්න. ඊට පස්සේ නිවා දමන්න ලේසි. ආසාව ගින්දර කළමනාකරණය කරන්නේ එහෙම, පාලනය කරන්නේ එහෙම, තුනී කරන්නේ එහෙම, නිවා දමන්නේ එහෙම. ඒක හින්දා ගෙදර ගිහින් අද මේ වගේ සුදු පාට හාප් ෂීට් කොලයක් අරගෙන, පෑනක් අරගෙන වචන දෙකක් ලියා ගන්න. ඒක පාලනය කරගන්න පහසු වෙන්න. වචන දෙකක්. මොකද්ද? අකුරු දෙකේ වචන දෙකක් ලියා ගන්න මේ වගේ කොලයක් අරගෙන. නැත්නම් කම්පියුටර් print out එකක් කරන් ගත්තත් කමක් නැහැ. මල්ටි කලර් print out එකක් කරලා ලැමිනේට් කරලාද ගත්තත් කමක් නැහැ. ඒක ගහන්න බිත්තියේ. මොකද්ද වචන දෙක? දැන් ඇති. අකුරු දෙකේ වචන දෙකක් ගහන්න. දැන් ඇති කියලා බිත්තියේ ගහන්න. ගෙට ඇතුල් වෙන තැනම ගහන්න එපා. බලයි මුණ්ඩ මක් වෙලා දැකෝ මේ කියලා. කුස්සියේ ප්‍රසිද්ධ තමන්ට විතරක් පේන තැන්වල දැන් ඇති. කාගෙන යනකොට බිත්තිය ගහලා තියෙනක බලන්න. දැන් ඇති. තව මොනවා හරි දාන්න ගන්න හිතෙනවා නම්
කඩේට ගිහිල්ලා shopping කරද්දි තවත් ගන්න හිතනවා, තවත් ගන්න හිතනවා, තවත් ගන්න හිතනවා, පර්ස් එක දිගහැරලා කී සල්ලි හොයනකොට මතක් කරගන්න අර බෝඩ් එක. මොකක්ද ඒකේ තියෙන්නේ? දැන් ඇති. ගෙදර දෙන්න දෙමහල්ලොත් එක රණ්ඩු වෙනවනම් මොකද කරන්නේ? එයාට රණ්ඩු වෙනකොට ළඟට අඬ ගහලා ඕ අර කියලා පෙන්නන්න. මොකක්ද ඒකේ තියෙන්නේ? දැන් ඇති. ඒක නිසා පැයක් ගත වුණාට පස්සේ බණ සම්බන්ධයෙන් ගත්තත් දැන් ඇති. ඒක නිසා අද දැන් ඇති කියන සූත්‍රය අරන් යන්න. අපිට ආශාව විසින් ඔබව පාලනය කරන්න නොදී ඔබ විසින් ආශාව පාලනය කරවන්න. බල්ලා වලිගේ වනනවා මිසක් වලිගේ විසින් බල්ලාව නොවන්නන තැනටපත් කරන්න. ඔබව කන්ට්‍රෝල් කරගන්න කන්ට්‍රෝලය විසින් ඔබව කන්ට්‍රෝල් කරන්න ඉඩ නොතබන්න. ආන්න සැනසෙල්ල ඔබේ නිවසට එන වෙලාව. ආන්න ගෙයි මැදසාලේ මල් පූදින වෙලාව. ආන්න සුන්දර සැන්දෑව ඉර බහින යාමේ ඔබේ නිවසට එන වෙලාව. ආන්න සිනාමලක් මුව අද්දර රන්දා hina වෙන වෙලාව. ඒ ඔබේ ජීවිතයයි. ඒ අපේ අනාගතයයි. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. කාරුණික පින්වත්නි, බණ ඉවර නෑ, නැගිටින්න තහනම්. අද දවසේ soft logic කළමනාකාරතුමා ඩිලන්ත රමේෂ් මැතිතුමා ධර්ම පරිස්කාර පූජාව සිද්ධ කරමින් දායකත්වයේ දරන අද දවසේ අපේ අරමුණ වන්නේ අද දවසේ උපන් දිනය සමරන රාජකීය පඬිත කාව්‍ය විශාරද ගණේ කන්දේ චන්දරතන ස්වාමින් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කිරීම. අත්‍තරම 13 වෙනිදා තමයි ඒ උපන් දිනේ තියෙන්නේ. පාරමිතා සදහම් යාත්‍රාව 2019 සංවිධානය කරමින් මහත් වූ වෙහෙසක් ගනිමින් කටයුතු කරන ගණේ කන්ද චන්දරතන හාමුදුරුවෝ මගේ ප්‍රියශීලී මිත්‍ර ස්වාමින් වහන්සේ නමක්. ඉතාමත්ම ලස්සනට කවිබණ කියන මගේ පන්සලේ කවිබණ කියපු ස්වාමින් වහන්සේ නමක්. අද උදෙත් අපි දෙන්නම හිටියා මොකද්ද මේ සිරස රේඩියෝ එකේ. මම උදේ 6 සිට 8 දක්වා හිටියා. උන්වහන්සේ 8 සිට 9 දක්වා හිටියා. අද උදෙත් අපි දෙන්න එකට හිටියේ. ඉතින් ඒ විදිහට අපි දන්නා කාලය බොහෝම දිගයි, දන්නා විදිහත් බොහෝම දිගයි. ඉතින් උන්වහන්සේත් අපේ මහ බුලන්කුලමේ හාමුදුරුවොත් අපි බොහොම ළඟින් ආශ්‍රය නිශ්‍රය කරන ප්‍රියශීලී සන්මිත්‍ර කල්යාණ මිත්‍ර සුහද සබඳතන් ඇති හාමුදුරුවරු. මහගල්වැවේ විමල් රතන ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා මාර්ගෝපදේශකත්වයේ යටතේ අද දවසේ මේ පින්කම් සිද්ධ කරනවා. ගණේ කන්දේ චන්දරතන හාමුදුරුවන්ට මේ පින්නත්පත් වෙලා නිරෝගී සම්පන්නිය චිරජීවනය සුබ උපන් දිනයක් වේවා කියලා සාදු කියන්නේ. ඒ වගේම උන්වහන්සේගේ ආදරණීය අම්මා අප්පච්චි දෙපළට නිරෝගී සම්පත ලැබේවා, චිරජීවනයේ ශාන්තිය ලැබේවා, කරන කියන කටයුතු සියල්ලක් දියුණු පවුණු භාවයටපත් වේවා කියලා සාදු කියන්නේ. බණ ඉවරනේ, නැගිටින්න එපා. කතාවක් ඉවරුනාට පස්සේ නැගිටින්නේ කතාව ඉවරිච්ච වෙලාවේද, ස්තුති කතාව කරපු වෙලාවේද? ස්තුති කතාව ඉවරිච්ච වෙලාවේ නෙමෙයි, ජාතික ගීය කිව්වට පස්සේ. ඒ වගේ දැන් අපි සාමාන්‍යයෙන් වෙන්නේ උත්සවයේ ඉවර වෙනකොට නැගිටිනවා. ජාතික ගීය කියනකොට බස් වෝල්ට් එකේ. ස්තුති කතාව කරද්දි බස් වෝල්ට් එකේ. ජාතික ගීය කියද්දි බස් එකේ. එහෙම බෑ. බණ ඉවර වෙච්චහම පිරිකර පූජාව. පිරිකර පූජාවෙන් පස්සේ දෙවියන්ට පින්දීම. දෙවියන්ට පින්දීමෙන් පස්සේ අභිවාදන සීලිස්ස ගාථාව. අභිවාදන සීලිස්ස ගාථාව කියද්දි හැම කෙනෙක්ම දන ගහලා වැඳගෙන ඉන්න ඕන ගාථාව ඉවර වෙනකම්. ඒක තමයි සංස්කෘතිය අපේ රටේ. එදා හිටපල්ලා මෙච්චලා හිටුවා වගේ. පරලොස්සපත් එම්.වී. සුමනාවතී මාතාවට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් මීට දින 3කට පමණ පෙරදී පරලොස්සපත් ආර්.එම්.ජී. රාජපක්ෂ උපාසක මහත්තයාට ගුණසිරි මුදලාලි මහත්මයාට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් රට දැය සමය වෙනුවෙන් දිවිදුන් සියලු දෙනාටම
පින් අනුමෝදන් කරමින් තමයි අද දවසේ මේ පින්කම සිද්ධ කරන්නේ. විශේෂයෙන්ම ඊට අමතරව අද මගේ ඊ타මත්ම හිතවත් ලෙන්ගතු ප්‍රශාන්ත ඉන්ද්‍රජිත් රාජපක්ෂ මහත්මයාත් මේ අවස්ථාවට සහභාගී වෙනවා. net fm ගුවන් විදුලියෙන් විකාශනය කරනවා සජීවීව. මම හිතන වැඩසටහන දිගටම විකාශනය වුණා. තවත් සුසඳ රේඩියෝ තුලින් අන්තර්ජාලය ඔස්සේ මේ මොහොතේ සජීවීව විකාශනය කරනවා මේ වැඩසටහන. ඒ සඳහා බැතිබරව දායක වෙනවා ලව්ව ජන රජ මාවතේ පදිංචි NK විජේරත්න මහතා සයම් මැතිණිය විසින් එම් පවුලේ දෙපාර්ශ්වයේම පරලෝසපත් මාපියන් ඇතුළු පවුලේ සියලු නෑහිතවතුන්ට පින් අනුමෝදනා කරමින් අලව්ව හුම්බුලුව මැදගංගොඩ පදිංචි MP සුබද්‍රා ලක්ෂ්මී මහත්මිය විසින් තල්ගම දෙවල් කොන පදිංචිව සිට පරලෝසපත් MP ජයවීර පියාණන්ට සහ WP බේබි මෑණියන්ට පුණ්‍ය අනුමෝදනා කරනවා. සයිප්‍රසේ පුෂ්පා විජේරත්න මහත්මිය පාසල් වේදිකාවෙන් පසු මෙම විහාරස්ථ පිම්බිමේ නිවේදකයෙකු ලෙස ආරම්භ ගමන අද අපේ ප්‍රශාන්ත ඉන්ද්‍රජිත් රාජපක්ෂ මහත්මයා රටේ ජාතික නායකයෙක් එහෙම නැත්නම් ප්‍රදේශ නායකයෙක් වශයෙන් පූදින්ද ආසන්නයෙන් ඉන්න මොහොතක් මේ වෙලාව. එතුමා මේ අලව්ව මේ පිම්බිමෙන් බිහි වෙච්ච කෙනෙක්. මේ දහම් පාසලෙන් මේ පන්සල් වලින් හැදිච්ච වැඩිච්ච කෙනෙක්. ඒ වගේ මේ පින්කම් මාලාවටම අපිට අපේ හිතවතුන් සම්බන්ධ වුණා. මීගොඩ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකාරතුමා ඇතුළු කොට ඇතේ පින්වත් පිරිස මම මගේ සංවිධානයේ ධර්මපාල පරපුර සංවිධානය ඒ ධර්මපාල පරපුර ධර්මපාලවරු යන සංවිධානවල මේ ප්‍රදේශීය භාරව කටයුතු කරන අපේ ප්‍රශාන්ත ඉන්ද්‍රජිත් රාජපක්ෂ මහත්මයා සමග උපාලි සන්දනායක මහත්මයා අද දවසේ පැමිණ සිටින උපාලි සන්දනායක මහත්මයා අලව්ව සභාවේ මගේ හිතවතෙක්. ඉතින් මේ පින්වත් හැම දිනාටම නම් වශයෙන් සඳහන් කරලා පින් දෙන ගමන් වැඩම අවදාලා අති ගෞරවාර්හ නායක මාහිමිපාණන් වහන්සේලා ඇතුළු සියලු මහා සංඝරත්නයටත් පින් අනුමෝදන් කරනවා. හැම දිනාටම තුනුරුවන් සරණ වේවා, සියලු දෙවි රැකවරණ වේවා කියලා සාදු කියනවා. දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. දැන් පරිස්කාර පූජා කරන මොහොත. පරිස්කාර පූජා කරනකොට සියතින් පූජා කරන්නාසේ කියලා හිතේ තියාගෙන හැම එක්කෙනෙක්ම පිරිකර පූජා කරන වෙලාවට සාදු කියලා සම්බන්ධ වෙන්න. ධර්ම ශ්‍රවණය කිරීමෙන් පරිස්කාර පූජා කිරීමෙන් ලත් සියලු පින්ඵලය ඔබට මට හැමට වේවා, නිවනේ සුවය වේවා කියලා සාදු කියලා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේ වෙච්ච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡන්ති
भुञ्जतु